නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් උතුම් ජාතක පුවතක් ඇසුරු කරගෙන අපේ ජීවිතයට වටිනා අර්ථයක් එකතු කරගන්නයි අපි මේ සූදානම. අද දවසේ ජාතක කතාවෙන් අපිට ජීවිතයට වටිනා ආදර්ශයක් ලැබෙනවා. ඒ ආදර්ශය තමයි පින්වතුනේ, කවදාවත් හිතින් කඩා වැටෙන්න එපා කියන එක. මේ ජීවිතයට කාවද්දා ගත යුතු අදහසක්. කඩාගෙන වැටෙන්නේ නෑ මම කියන එක. මොන ප්‍රශ්නය ආවත්, මොන අභියෝගය ආවත්, මොන රළු පරිසර ආවත් වැටෙන්නේ නෑ කියන අදහස. අපිට පින්වතුනේ නොයේක් දක්ෂකම් තියෙනවා. අපි එක එක්කෙනාගේ දක්ෂකම් විවිධයි. අපි එක එක්කෙනාගේ හැකියාව විවිධයි. නමුත් අපට තියෙන දක්ෂතා, අපට තියෙන හැකියාව ගොඩාක් ආවරණය වෙනවා හිතින් කඩා වැටෙද්දී. ගොඩක් අයට වෙන දෙයක්. පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් හිතින් වැටෙනවා. හිතින් වැටුණා කියලා කියන්නේ ඒ මිනිස්යාව ගොඩ ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් කායිකව මිනිස්සෙක් දුර්වල වුණා කියලා ඒක මහා වැටිල්ලක් නෙමෙයි. කායිකව කෙනෙක් දුර්වල වෙනවා කියන එක මහා වැටිල්ලක් නෙමෙයි. හිත දුර්වල වුණොත්, කය කොච්චර හොඳට තිබුණත් ඒ මිනිසයාට ගොඩ එන්න බෑ. ඒ නිසා හිතේ හයිය කියලා කියන්නේ ජීවිතයකට පුදුම ආශිර්වාදයක්. හිතේ හයිය කියලා කියන්නේ ජීවිතයට පුදුම වටිනාකමක්. ඒ නිසා පින්වතුනි, අදිෂ්ඨානයක්, අදහසක් ඇති කරගන්න. මොන ප්‍රශ්නේ ආවත් මගේ ජීවිතේට මම නම් හිතින් වැටෙන්නේ. මං කඩා වැටෙන්නේ. මං ශක්ති සම්පන්නෙක් වෙනවා. ජීවිතේට ප්‍රශ්න, අභියෝග එන්න මං ඔරොත්තු දෙන චරිතයක් වෙනවා කියලා හිතන්න. ඔරොත්තු දීම කියලා කියන්නේ පින්වතුනේ වටිනාකමක් නිර්මාණය වෙන දෙයක්. බලන්න, ඇතැම් ගල් තියෙනවා. ඒ ගල් වලට මේ ගල් නිර්මාණය කරන කැටයම්කාරයා නියන අරගෙන ගහනකොට නියන් කටුවෙන් ගල් කැටයමක් කොටනවා නිර්මාණකාරයා. ඒ නිර්මාණකරුවා ගල් කැටයම කොටන්ට අර නියන් කට්ට තියලා ගලට ගහනකොට ඇතැම් ගල් තියෙනවා ඉක්මනින්ම පුපුරලා යනවා. කුඩු ගල්, ශක්තිමත් නැති ගල්. නියන් කට්ට වැදුනා විතරයි පලලා යනවා. ඊට පස්සේ අර කැටයම්කාරයා ඒ ගල විසික් කරලා දානවා. වැඩක් නෑ. මේවා මේ කුඩු ගල්, දුර්වල ගල්, වටිනාකමක් නැති ඒවා කියලා බැහැර කරනවා. ඇයි හේතුව? ඒ ගලට ඔරොත්තු දීමේ හැකියාව නෑ. නමුත් ඇතැම් ගල් තියෙනවා කලාකරුවා විසින් නියන් කටුව අරගෙන, ශිල්පියා නියන් කටුවෙන් තට්ටු කරනකොට එයා ඔරොත්තු දෙනවා. ශිල්පියාට ඕන ගානට විතරක් කැඩෙනවා. වැඩිපුර පැලුම් යන්නේ. අවසානයේ ශිල්පියා විසින් ලස්සන කැටයමක් කරාට පස්සේ
ඒ ගල ලෝකයා ඉදිරියේ බබලනවා. ලස්සන ගල් නිර්මාණය කියනවා මිනිස්සු. ප්‍රතිමාවක් වගේ හැදුවොත් මිනිස්සු වන්දනාමාන කරනවා. ලස්සන පිළිරුවක් හැදුවොත් ඒක මිනිස්සු ගෙවල් වල ගිහිල්ලා තියාගන්නවා. හරි අගේ නිර්මාණය කියලා. ඒ ගලට තමයි වටිනාකමක් ලැබෙන්නේ. අනිත් ගල වීසි කරලා දානවා. ඔරොත්තු දීම. ඔරොත්තු දීම කියලා කියන්නේ මේ ජීවිතේට අතිශයින්ම බලවත් ශක්තියක්. ජීවිතයක් ගොඩනගා ගන්න කෙනෙකුට මානසික ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා නම් ඒක ජීවිතේට ගොඩාක් වටිනවා. ඒ නිසා පින්වතුනි අද මේ ජාතක ප්‍රවෘත්තියෙන් අපිට ගන්න තියෙන ආදර්ශය යන්නේ ඒක. බොහොම ලස්සන ආදර්ශයක්. කවදාවත් හිතින් වැටෙන්න එපා. මොන අභියෝගය ආවත් හිතින් වැටෙන්න එපා. හිතින් බෙලහීනියෝ බවට පත් වෙන්න එපා. නැකතට තැන දීලා අත් අකුලන් ඉන්න එපා. ග්‍රහ තාරකා වලට තැන දීලා අත් අකුලගෙන ඉන්න එපා. පාලකයන්ට තැන දීලා අත් අකුලගෙන ඉන්න එපා. මට පුළුවන් කියන අදහසට එන්න. මට මගේ ජීවිතේ ශක්තිමත්ව නගා හිටුවා ගන්න පුළුවන් කියන අදහසට එන්න. ජීවිතේට එන ඕන අභියෝගයකට මට ඔරොත්තු දෙන්න පුළුවන් කියන අදහසට එන්න. තමන් බැරියෙක් කියලා හිතන්න එපා. මම ශක්ති සම්පන්නෙක් නෙවෙයි මට බැහැ. අයියෝ අපිට මොකුත් කරගන්න බැහැ. මේ තැනට වැටෙන්න එපා. අපේ ජාතියට වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ. බැහැ කියලා හිතනවා. අපි දුර්වලයි කියලා හිතනවා. අපිට මේ ක්‍රමයට නැගිටින්න බෑ කියලා හිතනවා. මේක අයින් කරපු දවසකට අපි දියුණු වෙනවා. ආන්ගේ ලස්සන පණිවිඩය අරගෙන එන වටින ජාතක කතාවක් අපි අදහන්නේ වන්නපත ජාතකය. වන්නපත කියලා කියන්නේ කාන්තාර මාර්ගය ගැන මේ ජාතක පුවතේ කතා කරන්නේ. මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබනවා කුරුණෑගල පිලැස්සේ පදිංචි මේ වෙනකොට සිංගප්පූරුවේ සේවයේ නියුතු වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයා, සමුද්‍රා රත්නායක බිරිඳ, දරුවන් තිදෙනා, ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ ධර්ම දානයට දායක වෙනවා. ඒ අයගේ ප්‍රධාන අරමුණ සදහම් උතුම් මන්ද්‍රී යන දරුවන් තිදෙනාට, ඒ වගේම චතුරංග සහ සමුද්‍රා දෙපළගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට, පවුලේ සහෝදර සහෝදරියන්ට, ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ ධර්ම දානමය පින ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුර සුවසේම ලබාගෙන ධර්මාවබෝධ කිරීම පිණිසම හේතු වේවා කියන අදහසත්, විශේෂයෙන්ම සදහම් මෙත්තිදු දරුවාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය සැලසේවා, අධ්‍යාපන කටයුතු ඉතා සුවසේ සාර්ථකව සිදු කරගන්නට අවකාශ ලැබෙත්වා කියන අදහස. මේ අදහසින් යුක්තව ඒ පින්වතුන්ලා අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. පින්වතුනේ වන්නපත ජාතක කතාව කියලා කියන්නේ සමහරලාට පින්වතුන්ලා අහලා තියෙන ජාතක පුවතක්. නමුත් මේ ජාතක ප්‍රවෘත්ති ඇසුවාට ජීවිතය සම්බන්ධයෙන් මෙච්චර වටින අදහසක් මෙහි ගැබ්බෙලා තියෙනවා කියන අදහස ඔබේ හිතට යන්න නැතුව ඇති. අද අපි මේ ජාතක ප්‍රවෘත්තිය මේ විදිහට ශ්‍රවණය කරමු. බුදුරජාන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නට පසුබිම් වුණේ මෙන්න මේ සිද්ධිය. සවැත් නුවර එක්තරා තරුණෙක් නිතර ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහනවා. බණ අහද්දී ධර්මයේ ගැන ඔහුගේ හිත පැහැදුනා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඇතනම් හොඳයි කියලා ඔහුට හිතුණා. ඒ උදෙසා ගිහි ජීවිතේ බාධාවක් කියලාත් හිතුණා. මම මහාන වෙන්න ඕන කියලාත් හිතුණා. දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ තරුණයා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේ දැන් මහන්සි වෙනවා බණ භාවනා කරමින්. මහන්සි වෙනවා අවබෝධය කරා යන්නේ නෑ වගේ දැනෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන වේගෙට දියුණුවක් නෑ. මට මෙච්චර ඉක්මනට සමාධිය ඇති වෙයි කියලා හිතාගෙන භාවනා කරනවා. නමුත් එහෙම ඒ වේගෙට සමාධිය ඇති වෙන්නේ නෑ.
එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතින් මේ ස්වාමීන් වහන්සේ කඩා වැටුණා. හිතින් වැටුණා. අයියෝ මට පින් නැතිද කොහෙදෝ? මං මහා කාලකන්ණියෙක්ද කොහෙදෝ? මං වැඩකට නැති එකෙක්ද කොහෙදෝ? මට මේ බණ භාවනාව සාර්ථක වෙන්නේ නැද්ද කොහෙදෝ? අන්න වැටුණා. අදන් මිනිස්සු නොයේක් අදහස් ඔළුවේ තියාගෙන වැටෙන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඕන ඕවා කරන්න ඕවා නිකන් කරන්න බෑ කියලා වැටෙන්නේ. ආන් ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ හිතින් කඩාගෙන වැටුණා. ඒ හිතින් කඩාගෙන වැටිච්ච ස්වාමීන් වහන්සේ ධර්මයත් ඒ අනුව කල්පනා කරනවා. බලන්න අයෝනිසෝ මනසිකාරය කියන එක ධර්මයේ මුල් කරගෙන අයෝනිසෝ මනසිකාරයට ආවේ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයෝ 4 දෙනෙක් ගැන කියලා තියෙනවා. පළවෙනි පුද්ගලයා තමයි උග්ඝටි තඤ්ඤු. උග්ඝටි තඤ්ඤු කියලා කියන්නේ ඒ කෙනාට ධර්මයේ කිව්වහම වහා අවබෝධ කරන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී ඒ මහෝත්තම රහතන් වහන්සේලා සැනකින් ධර්මය අවබෝධ කළා උග්ඝටි තඤ්ඤු. ඊළඟට තව ඉන්නවා විපංචි තඤ්ඤු. විපංචි තඤ්ඤු කියලා කියන්නේ ධර්මය මේ කෙටියෙන් කිව්වට අවබෝධ වෙන්නේ. නමුත් විස්තර විභාග වශයෙන් ධර්ම කතාව කරනකොට ඒ ධර්ම කතාව තුළින් සුළු කලකින් අවබෝධ කරන්න පුළුවන්. එකල එහෙම උත්තමියොත් වැඩ හිටියා. එහෙම චිත්ත දියුණුව කරා යන පුද්ගලයොත් ඉන්නවා. ඊළඟට තව පුද්ගලයෙක් ඉන්නවා නෙය්‍ය. නෙය්‍ය කියලා කියන්නේ එයා ගොඩාක් මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. සමත විදර්ශනා වඩන්න ඕන, නීවරණ පහ කරගන්න මහන්සි වෙන්න ඕන. ගොඩක් වීරිය වඩනකොට අවබෝධ කරන්න පුළුවන්. අවසානයට කියනවා පද පරමයා. පද පරමය කියලා කියන්නේ කොච්චර මහන්සි වුණත් අවබෝධ කරන්න බැරි. අවබෝධ කරන්න බෑ කියලා කියන්නේ පින්වතුනි මේ ජීවිතය තුළ ඉන්ද්‍රිය ධර්මයන් පූර්ණයකටපත් වෙන්නේ නැහැ. මාර්ගඵලයක් සාක්ෂාත් කරන්න පුළුවන් විදිහට මේ ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැහැ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන අභ්‍යන්තර ගුණ ධර්ම වැඩෙන්නේ නැහැ. එයාට කියනවා පද පරමය. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්ම කාරණා මේ සිහිපත් කර කර හිතනවා. එහෙනම් එකත් එකටම මම පද පරමේක්. මට මේ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න බෑ. මම බැරි කෙනෙක්. මම මහා කාලකන්ණියෙක්. දැන් මේ කාඩ් එක ගහගත්තේ කවුද? තමන්මයි. තමන් කාලකන්ණියා කියලා තමන්ම කාඩ් එකක් ගහගත්තා. තමන් බැරි කෙනෙක් කියලා තමන්ම කාඩ් එකක් ගහගත්තා. මං දුර්වලයෙක් කියලා තමන්ම අදහසක් ඇති කරගත්තා. තමන්ම අදහස ඇති කරගෙන දැන් වීරිය කරන්නේ. ඔහි ඉන්නවා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලාට දැක ගන්න ලැබුණා ඉස්සරට වඩා මේ භික්ෂුව වීරියෙන් තොරයි කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට කතා කළා. ඇයි එවත්නි ඔබ දැන් මේ හැසිරීම වෙනස් කරගෙන හැම දෙයක්ම නිකන් හැල්ලුවට අරගෙන වගේ පිරිසටම එකතු වෙලා ඉන්නවා සතිපට්ඨානෙ වඩන්න මහන්සි ගන්න බව පේන්නේ. මොකෝ ඔබ මේ වීරිය අත්හැරලා වගේ. එතකොට මේ භික්ෂුව කිව්වා අනේ එවත්නි මං ඉතින් අර පුද්ගලයෝ 4 දෙනාගෙන් අබහුවේ කෙනෙක්නේ. මං පද පරමයෙක්. මං පද පරමයා නිසා ඉතින් මං කොච්චර මහන්සි වුණත් වැඩක් නෑ නොවේ. ඒ හින්දා මං අත්හැරියා. මොකටද ඉතින් පද පරමයෙක් මහන්සි වෙන්නේ? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ආයස්මතුනි ඔය වචනේ ආයෙ කියන්න එපා. අපේ ශාස්ත්‍රූන් වහන්සේ මහා බෝධි සත්වයෝ විදිහට සම්බෝධිය පිණිස කොච්චර කාලයක් කැප වුණාද? ඒ ඔබ සිහි කරන්නේ නැද්ද? එය සිහි කරන්න. අපේ ශාස්ත්‍රූන් වහන්සේ බඳු කැපකිරීමක් කරලා තියෙද්දි මේ ජීවිතේ අපි සුළු කැපකිරීමක් කරන්න මහන්සි වෙන්න ඕනේ නැද්ද? ඒක සිහි කරන්න ඔබ. ওই විදිහට කටයුතු කළොත් නම් මේ පැවිද්දේ අර්ථය ලබා ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ආයස්මතුනි යමු අපි භාග්‍යතුන් වහන්සේ ළඟට කියලා මේ භික්ෂුව බලෙන්ම වගේ භාග්‍යතුන් වහන්සේ ළඟට එක්කන් ගියා. තමන් බැරියෙක් කියලා හිතාගෙන ඉන්න මේ භික්ෂුවව දැන් බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන ගිහිල්ලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට අනිත් භික්ෂුන් වහන්සේලා කාරණේ කිව්වා ස්වාමීනි මේන්න මේ භික්ෂුව
තමන්ම තමන් ගැන අදහසක් ඇති කරගෙන මට බෑ කියලා. තමන්ම හිතින් කඩා වැටිලා මං මේ ධර්ම මාර්ගේ වැඩුවාට දියුණු වෙන්නේ නෑ කියලා. ස්වාමීනි මේ භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් අවවාද අනුශාසනා කරන්නට කිව්ව. බුදුරජාණන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව දැන් සතිපට්ඨානේ වඩන අදහස අත්හැරලා දාලා තමන් බැරි කෙනෙක් කියන හිතින් ඉන්නවා කියන්නේ මේ භික්ෂුන් කියන කාරණේ ඇත්තද? එතකොට ඒ භික්ෂුව කිව්වා එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ මෙබඳු සසර දුකින් එතෙර කරවන උතුම් ශාසනයක පැවිදි වෙලා කුසල් කියලා හිතුවේ සමාධිය ආදිය විතරක්ද? දියුණුව කියලා හිතුවේ හිත එකඟ කරගෙන භාවනා කරන එක විතරක්ද? ඇයි භික්ෂුව සිල් රැකීම කුසල් නොවේද? ඇයි භික්ෂුව අල්පේච්ඡකම කියලා කියන්නේ කුසල් නොවේද? ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ කුසල් නොවේද? දහම් මානසිකාරයෙන් සන්තෝෂ වෙනවා කියන්නේ කුසල් නොවේද? භික්ෂූන්ට වතපිළිවෙතින් උපස්ථාන කරනවා කියන්නේ කුසල් නොවේද? ඇයි භික්ෂුව ඔබ මේ විදිහට ස්වාක්කාත ශාසනය පැවිදි වෙලත් තමන් හිතින් කඩා වැටුනේ? ඇයි දුර්වලයෙක් බවට පත් උනේ? පින්වත් භික්ෂුව ඔබට දැන් මතක නැහැ. නමුත් ඉස්සර ආත්මික ඔබ මහා වීරියකින් යුක්ත වුණා. ඔබ ඉස්සර හිතින් කඩා වැටෙන්නේ නැති චරිතයක්. හිතින් කඩා වැටෙන්නේ නැති ශක්තිමත් ඔබ නිසා නිරුදක කාන්තාරයක අතරමං වෙලා මැරෙන්න ගියපු පිරිසක් බේරුණා. භික්ෂුව ඒ කාලේ තිබ්බ වීරිය දැන් කෝ කියලා ඇහුවා. බලන්න ශාස්ත්‍රඥ වහන්සේගේ ඥාණය නතස්ස අදිට්ඨ මිදත්ති කංචි. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකේ නොදුටු කිසිවක්ම නැත්තේය. නවිඥානම ජානිතබ්බං. ඒ මහා කාරුණිකයාණෝ නොදන්නා කිසිවක්ද නැත්තේය. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං. බුදුරජාණන් වහන්සේ සියල්ල ඒ අයුරින්ම දුටු නිසා, සියල්ල ඒ අයුරින්ම අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්කු. බුදුරජාණන් වහන්සේට සියල්ල දකිනා ඇස කියා කියන්නේය. ඒ තමයි අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේ බලන්න මේ කාලයෙන් වැහි තිබූ කතාව මේ භික්ෂුවට හෙළි කරනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේ තනිත් භික්ෂුන් වහන්සේලාත් ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ භික්ෂුවගේ වීරිය අත්හැරීම ප්‍රකටයි. දැන් මොහු දුර්වලයෙක් බවට පත් වෙලා තමන් විසින් මේක ප්‍රකටයි. ඒත් ස්වාමීනි අතීතයේ මොහු මහා වීරියවන්තයෙක්. හිතින් කඩා නොවැටිච්ච චරිතයක්. ස්වාමීනි ඒ කාරණේ අපි දන්නේ නෑනේ. ස්වාමීනි අපට ඒ අතීත කතා ප්‍රවෘත්තිය කියා දෙනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. මේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ වන්නපත කියන මේ ජාතක කතාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඊටාම ඈත අතීතයේ කසී රටේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහරජුරුවෝ රජකම් කරන කාලේ බෝධිසත්වයෝ ගැල් වෙළඳාම් කරන කුලයක උපන්නා. තරුණ වයසට පත් වුණාට පස්සේ බොහෝම සරුවට ගැල් වෙළඳාම පටන්ගෙන ඒක සාර්ථකව කරගෙන ගියා. දවසක් බෝධිසත්වයෝ 500ක් වූ ගැල් පිරිවරක් අරගෙන වෙළඳාමේ පිටත් වුණා. 500ක කරත්තත් එක්ක වෙළඳාමේ පිටත් වුණා. ඒ වතාවේ යන්න තිබුණේ කාන්තාර ප්‍රදේශයක් කරා 60 යොදුනක ප්‍රමාණයේ දුරක් මහා වාලුකා කාන්තාරයක. වාලුකා කාන්තාර කියලා කියන්නේ පින්වතුනි වැලි කාන්තාරය. දැන් ওই කාන්තාර කියන වචනේ අපිට සාමාන්‍ය ව්‍යවහාර වෙන්නේ මේ ඇත්තටම වැලි තියෙන කාන්තාරෙටනේ. නමුත් කාන්තාර කියන වචනේ යොදනවා මේ මහා භයානක වනාන්තර වලටත් කාන්තාර කියන වචනේ යොදනවා. භයානක වනාන්තර තියෙනවනම් අතරමං වෙන, මුලා වෙන ඒකට කියනවා කාන්තාර කියලා. ඊළඟට මහා සාගරයටත් කියනවා කාන්තාර කියලා. වැලි කතර කියලා කියන්නේ වැලි ආකාරයකින් පිරීලා ඒක අතරමං වෙන ස්වභාවයෙන් යුක්ත නිසා. එහෙම වාලිකා කාන්තාරයක තමයි ගමන් කරන්න සිද්ධුනේ. මේ වාලිකා කාන්තාරයට කියනවා පින්වතුනේ නිරුදක කියලා.
නිරුදක කියලා කියන්නේ වතුර පොදක් නෑ කියන අදහස. වතුර පොදක්වත් නැති නිසා මිනිස්සු මේ කාන්තාරයට කිව්වේ නිරුදක කතර. ඉතින් මේ නිරුදක කාන්තාරය යනකොට මේ හිර මුදුන් වෙච්ච වෙලාවට කියාගන්න බැරි තරම් රස්නේ වැල්ල ගිනියම් වෙනවා. දවල් කාලේ රස්නෙන් යනකොට රාත්‍රී කාලේ වෙනකොට එනවා අධික සීතලක්. ඉතින් සීතලෙන් රස්නෙන් බැට කකා තමයි මේ ගමන යන්න තියෙන්නේ. මේ ගමන කොච්චර වෙහෙස කරද කියන්නේ. එක දවසකට යොදුනක් කියනවා යාගන්න පුළුවන් වෙන්නේ. සුදුසු වෙලාවේ කියන්නේ දහවල් කාලයේ පින්වතුනි ගමන අමාරු නිසා නවත්තනවා. නවත්තලා එක තැනක කොහොම හරි කඳවුරු බැඳගෙන හෙවණක් ඇතුව ඉන්නවා. රැයට තමයි ගමන් කරන්නේ. රැයට ගමන් කරනකොට ඒ කාලේ මේ අහසේ තරු බලාගෙන දිශාව කියන්න පුළුවන් දක්ෂයෝ ඉඳලා තියෙනවා. තාරකා රටාවලින් දිශාව කියන්න පුළුවන්. එහෙම එක්කෙනෙක් අරගෙන යනවා ඔය හැම ගමනකටම. එයා ඉතින් අර අහසේ තරු දිහා බලාගෙන රැයට මේ පැත්තට හරවන්න මේ පැත්තට හරවන්න කියලා කාන්තාරයේ අතරමං වෙන්නේ නැතුව මේ පිරිසව එකතු කරගෙන යනවා. ඉතින් ඔහොම තමයි ওই කාන්තාර ගමන සිද්ධ වෙන්නේ. ඔහොම කාන්තාර ගමනේ යනකොට කිසිම කරදරයක් නැතුව බෝධිසත්වයන්ගේ ගැල් පිරිස 59 යොදුනක්ම ගෙවාගෙන ආවා. දැන් ඉතින් තියෙන්නේ තව එක දවසයි. ඔන්න දවල් කාලේ කූඩාරම් බැඳගෙන ඔක්කොමලා තව එක යොදුනනේ කියලා ලක ලැහැස්ති වුණා. දැන් වතුර වැඩි වගේ. තේරුමක් නැහෙනේ. තව එක යොදුනකින් කාන්තාරයෙන් එළියට යනවා. වතුරෙන් ප්‍රයෝජනයක් නැහැ. වැඩි වතුර ඔක්කොම හැලුවා. ආහාර පානත් වැඩිපුර තිබ්බේවා ඔක්කොම අයින් කළා. කරත්ත හැලු කරගත්තා. දැන් ඔන්න එදා රාත්‍රියේ පිටත් වුණා. යන්න තියෙන්නේ යොදුනයි. අර අහසේ තරු රටා බලාගෙන පාර කියන මිනිස්සයාට දැන් හිතට මේ ගමන සාර්ථකව මං එක්කරගෙන ආවා කියන හිත ඇවිල්ලා මිනිස්සයා එදා කම්මැලි වුණා. ඇයි යොදුන් 59ම හරියට ආවනේ. එදා උනන්දු අඩු වුණා. මිනිස්සයාට එදා නිින්ද ගියා. නිින්ද ගියපු නිසා කරත්තේ හරි පාරේ හැරුන්නේ. ගැල් 500ම පාර වරද්ද ගත්තා. පාර වරද්දගෙන කරකැවිලා ආයෙමත් කාන්තාරේ මැදට ආවා. එතකොට යොදුනක් පස්සට ආවා. පස්සට ඇවිල්ලා දැන් කාන්තාරේ මැද අතරමං වුණා. කාන්තාරේ මැද්දේ දැන් තව යොදුන් දෙකක් ඉස්සරහට යන්න තියෙනවා. ඒ යොදුන් දෙක යාගන්ට ශක්තිය ගන්න ආහාරවත් වතුර ටිකවත් නැතුව ගියා. බලන්න ජීවිතවලට කරදර කඩාපාත් වෙන හැටි. මිනිස්සු ලස්සනට ජීවිතේ ගොඩනගාගෙන ඉන්නකොට ඔහොම නේද ප්‍රශ්නේ එන්නේ. හිතන්නේවත් නැති කලාවල් වලට නේද ප්‍රශ්නේ එන්නේ. සමහරවිට පිංගුතුනේ ශාරීරික වෙනවා ප්‍රශ්නේ. මේ හොඳට ජීවත් වෙන්න මහන්සි ගන්නකොට ශරීරයට මොකක් හරි ලෙඩක් දුකක් හැදෙනවා. එහෙම නැත්නම් තව ප්‍රශ්න තියෙනවා කර්ම දෝෂ. මොන හරි කර්ම දෝෂයක් කඩාපාත් වෙනවා. එහෙම නැත්නම් අමනුෂ්‍ය දෝෂයක් කඩාපාත් වෙනවා. එක්කෝ කාගේ හරි හදිහූනියමක් කඩාපාත් වෙනවා. එක්කෝ පාරිසරික විපර්යාසයක්. දැන් මේ කාලේ ගම් වතුර එහෙන් නායයන් එහෙන් කොරෝනා බලන්න ප්‍රශ්න මොනවා හරි කඩාපාත් වෙනවා. ඒ ප්‍රශ්න අභියෝග කඩාපාත් වෙනකොට සාමාන්‍ය මානසික මට්ටමේ ස්වභාවය මොකද්ද? අපි නම් ඉවරයි කියලා වැටෙනවා. උදේ අවදි වෙච්චි තාරකා රටා කියන මිනිස්සයා කලබලෙන් කිව්වා අයියෝ මට පාර බලා ගන්න බැරුව ගියා. අපිට පාර වැරදිලා. අපි ආයේ කාන්තාරේ මැදට ඇවිල්ලා. ඒ කියනකොට අර ගැල්වල හිටපු 500ක් මිනිස්සු එහෙම්ම කඩාගෙන වැටුණා. අයියෝ එහෙනම් අපි විනාසයි. දැන් වතුරත් ඉවරයි. දැන් කෑමත් ඉවරයි. දැන් කොහොමද අපි කාන්තාරයෙන් එතරට යන්නේ? අපිව බේරගන්නේ කවුද කියලා දැන් ඉතින් අහස දිහා බලාගෙන අඬනවා. මොකද මිනිස්සු ආසයි අදෘශ්‍යමාන බලවේගයකින් අපිට උදව් කරනවා නම්. අදටත් එහෙම නැද්ද? නැකත උස්සගෙන දුවන්නේ ඒ නිසානේ. කේන්දර කොපිය උස්සගෙන දුවන්නේ ඒ නිසානේ. අදෘශ්‍යමාන හස්සයකින්
අදෘශ්‍යමාන බලවේගයකින් අපිට උදව් කරනවා නම් කියලා. ලොකු පළතුරු වට්ටි උස්සගෙන අරන් යන්නේ ඒ නිසා. මේ පළතුරු වට්ටිය රුපියල් 1000ක 5000ක පළතුරු වට්ටියක් දීලා බලනවා මේක දීලා මගේ වැඩේ කරගන්න ඕන. මම දෙවියන්ට වැඩේ බාර දෙන්න ඕන. දෙවියෝ මට කරලා දෙයි. අපි කාට හරි දීලා අත් අකුලගෙන ඉන්නයි සූදානම. එහෙම නැද්ද? ඒක තමයි වින්තුනේ අපිට ජාතියක් විදිහට ලොකුවට වැරදිච්ච තැන. මේ ග්‍රහචාරයන්ට අපි තැන දුන්නා. මේ වෙනකොට දවස ආරම්භ කරන්නේ ලග්නේ බලාගෙන. එක එක ලග්න තියෙනවනේ වෘශ්චික කියයි, කටක කියයි, මිථුන කියයි, මේස කියයි. নানা ප්‍රකාර. හැමදාම බලනවා මගේ ලග්නෙට කොහොමද? අද සුභ වර්ණේ මොකද්ද? අද කොයි වෙලාවටද කටයුතු කරන්නට ගොඩාක්ම සුභ? අද මරු සිටිනා දිසාව කොහේද? මේවා ඔළුවේ පුරවගෙන නේද මිනිස්සු දවස පටන් ගන්නෙ. දවස පටන් ගන්නකොටම බෙලහීනයි. මාධ්‍ය විසුණුත් ගානට ඒකම දෙනවා ඉස්සරහට. උදේ පාන්දරම ඔළුව වලට ඒක දානවා. මිනිස්සු අසරණයි. මිනිස්සු බෙලහීනයි. අභ්‍යන්තරයෙන් වැටිච්චි. මේ අභ්‍යන්තරයෙන් දපණේ වැටිච්චි මිනිස්සු බොහෝමයක් ලංකාවේ ඉන්නේ. ඒ හින්දා පින්වතුනි මේ බණපද අහනකොට මේ සත්‍යතාවය ඔබ තේරුම් ගන්න. ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මේක නේද කියලා වටහා ගන්න. වටහාගෙන පින්වතුනි අපි තනි තනියෙන් නැගිටින්න ඕන. මොකද අපිට අනිත් අයව හදන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ. අපිට ඕන විදිහට අනිත් කෙනාව හදලා ගන්නවා කියලා එකක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපිට එකම එකක් දෙයක් උදෙසා හිතන්න හරි පුළුවන්. මං මාව හදා ගන්නවා. ඒක හිතුවත් ප්‍රායෝගිකයි. අපි හිතුවොත් එහෙනම් මම බාහිර කෙනාව හදනවා කියලා ඒක හිතන්නවත් ප්‍රායෝගික නෑ. අපිට බාහිර කෙනෙක්ව හදන්න බෑ. මේ දහම් පද අපි ඔබට කියලා දෙන්නේ නුවණ තියෙන කෙනෙකුට මේ දහම් පදේ මුල් කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් නිසා. ඒ හින්දා පින්වතුනි වැඩකට නැති දේවල් වලට තැන දෙන්න එපා. අපිට බුදු කෙනෙක්ගේ ධර්මයක් මුණ ගැහිලා ජීවිතේ සම්පූර්ණයෙන් දියුණු කරගන්න ආකාරය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ජීවිත සම්පූර්ණයෙන් දියුණු කරගෙන සැපයට පත්වෙච්චි උත්තමයන් අපිට ශාසනය තුළ දකින්න ලැබෙනවා. එහෙම තියෙද්දී අපිට අපේ ජීවිතේ දියුණු කරගන්න වෙන ඒවා ඕනේ. අදෘශ්‍යමාන බලවේග වලට අපේ දියුණුව බාර දෙන්න ඕනේ. තමන් වැඩ කරන්න. තමන් හදවතින් නැගිටින්න. මොන අභියෝගය ආවත් තමන් තමන්ගේ ජීවිතයට ශක්ති සම්පන්නව මුහුණ දෙන්න. කවදාවත් වැටෙන්න එපා. විශේෂයෙන් හිත වටා ගන්න හොඳ නැහැ අපි. හිතේ ශක්තිය කියලා කියන්නේ අපේ ජීවිතයට තියෙන විශාලම ආශිර්වාදය. එතකොට ඔක්කොමල ටික කඩා වැටුණා. අයියෝ අපි විනාසයි කියලා. බෝධිසත්වයෝ මහ බෝසතාණන් වහන්සේ හිතින් කඩා වැටුන්නේ. මහ බෝධිසත්වයෝ කල්පනා කරනවා දැන් කාන්තාර ගමනේ අපිට අභියෝගයක් ඇවිල්ලා. මේ අභියෝගයට මුහුණ දෙන්න ඕන. අභියෝගයකට මුහුණ දීම කියලා කියන්නේ වීරෝධාර චරිතයක ස්වභාවය. ඒ අභියෝගේ පරද්දන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හැබැයි මුහුණ දෙනවා. මුහුණ දෙන්නේ ශක්ති සම්පන්න හිතකින් ජයග්‍රහණය කරනවා කියන අදහසකින්. මහ බෝධිසත්වයෝ හොඳට වටපිට බැලුවා. වටපිට බලද්දි බෝධිසත්වයන්ට පේනවා ඊතන ගහක් මතුවෙලා මේ නිරුද්ධක කතරේ ඊතන ගහක් තියෙනවා. බෝධිසත්වයෝ කල්පනා කළා නිරුද්ධක කතරක ඊතන ගහක් තියෙනවා කියලා කියන්නේ මේ ගහ පෝෂණය වෙන්න වතුර ඕන කොහෙන් හරි. මෙයාගේ මුල් කොහෙන් හරි වතුර අරගන්නවා. එහෙනම් එකත් එකට මේ ඊතන ගහ සමීපයට වෙන්න යම් වතුර ඇති. වතුර තියෙන තැනක් මේ ඊතන ගහ සමීපයට වෙන්න ඇති. බෝධිසත්වෝ එහෙම කල්පනා කළා.
කල්පනා කරලා අර මිනිස්සුන්ට කියනවා මිනිසුනේ ඔහොම කඩා වැටිලා හරියන්නේ අපිට ආපු අභියෝගයට අපිම මුහුණ දෙන්න ඕන. මේ අහසට අත් දෙක උස්සගෙන කෑ ගැහුවා කියලා පළක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිම මේ වැඩේ කරන්න ඕන. ඒ නිසා ගණිල්ලා කිව්වා උදළු ටික. උදළු අරගෙන අපි මේ කාන්තාරේ මේ මෙතන හාරමු. අපිට වතුර හම්බ වෙයි කියලා. දැන් ඔන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා හාරන්න පටන් ගත්තා. මිනිස්සු ඉතින් බෝධිසත්වයෝ දීපු හයියෙන් හැරුවා. හාරනකොට දැන් කාන්තාරයන්නේ පිංගුතුනි. පොළොව බොහෝම ශක්තිමත්. පොළොව බොහොම රළුයි. අමාරුවෙන් හැරුවා. හාරනකොට මිනිස්සු හොද්දටම හෙම්බත් වුණා. මාරුවෙන් මාරුවට මෙතන 500ක් ඉන්න හින්දා 500 දෙනා මාරුවෙන් මාරුවට හැරුවා. හාරගෙන ගිහිල්ලා අන්තිමේට උදළු පාර වදිනවා ගලක. ටාංගල වදිනවා ගලක. මෙච්චර යටට හාරලත් අන්තිමේ ගලක් අහු වුණා නේ කියලා ආයෙ වැටුණා. ඒක තමයි හිතින් කඩා වැටෙන ජීවිතවල ස්වභාවය. අභියෝගයක් ආවට පස්සේ කාගේ හරි හයියකින් චුට්ටක් නැගිට්ටත් ආයෙ දෙවෙනි අභියෝගෙනකොට ආයෙ වැටෙනවා. විනාසයි. අපි ඉවරයි. අපි වෙනසුණා. අපි කොහොමද ගොඩ එන්නේ? අපිට කවුද පිහිට වෙන්නේ? අපිට කවුද උදව් කරන්නේ? ආන්ගේ මානසික මට්ටම තියෙන්නේ අපේ ජීවිතයට ශක්තියක් පිණිස නොවේ. ඒ විදිහට හිත හසුරුවනවා නම් මේ ජීවිතයට ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා පිංගුතුනේ හිතේ හයිය කියන එක හරි ප්‍රයෝජනයි. බෝධිසත්වයෝ අර කඩා වැටිච්ච පිරිස දිහා සුසුමක් හෙලලා බැලුවා. දැන් කරන්න දෙයක් නැහැ. මේ මිනිසුන්ගේ හිතට ශක්තියක් දෙනවා කියන්නේ ලේසි නෑ. බෝධිසත්වයෝ 500 දෙනා දිහාම හොඳට බලනවා. බලද්දි පේනවා. මහන්සි වුණත් එක තරුණයෙක් ඉන්නවා. එයාගේ ඇස් දිලිසෙනවා. ඒ තරුණයා ශරීරයෙන් හිම්බත් වුණාට හදවතින් වැටිලා නැහැ කියලා බෝධිසත්වයෝ දැක්කා. ඇඟෙන් කොච්චර හිම්බත් වුණත් හිත හයිය කොල්ලෙක් කියලා දැක්කා. බෝධිසත්වයෝ කතා කළා. දරුවෝ මෙහෙට වරන් කිව්වා. උඹ දැන් මේ හාරපු වලට බැහැලා ඔය ගලට කන තියලා බලාපන් කිව්වා. ඇතුලෙන් දියසීරාවක් ගලාගෙන යන හඬ ඇහෙනවාද කියලා බලාපන් කිව්වා. එතකොට අර තරුණයා හිතේ හයිය තියෙන නිසා හිතේ හයිය නැති කෙනෙක් නම් අයියෝ හරියන්නේ මෙච්චර හාරලත් අපේ කාලකන්නිකම අපිට මැරෙන්නයි වෙන්නේ. මේ ගලක් හම්බුණා කියන්නේ අපි කාලකන්නියෝ කියලා එහෙමනේ සාමාන්‍ය හිතින් වැටෙන කෙනා. මේ තරුණයා වැඩේ කළා. බෝධිසත්වයෝ කියපු විදිහට බැස්සා. ගලට හොඳට කන තියලා බැලුවා. බලනකොට ඇහෙනවා දියසීරාවක් යාන්තමට ගලාගෙන යන හඬ. බෝධිසත්වයන්ට කියනවා නායකතුමනි එකත් එකටම මෙහි යට වතුර පාරක් තියෙනවාමයි. වතුර පාරක් ගලන හඬ හොඳට ඇහෙනවා කිව්වා. එතකොට බෝධිසත්වයෝ කියනවා එහෙනම් පුතේ හිත වට ගන්න එපා. උඹ හොඳට හයිය ගනින්. කුළු ගෙඩිය ඔසවලා ඔය ගල බිඳලා දාපන්. බෝධිසත්වයන්ගේ වචනයට අර තරුණ කොල්ලා තවත් හිතට ජවය ගත්තා. කුළු ගෙඩිය උස්සලා දෙපාර තුන් පාර මේ ගලට ගහනකොට ගල දෙබෑ වුණා. මහා දිය කඳක් පැන නැගුණා. සියලු දෙනාම සැපයටපත් වුණා. හැමෝම වතුර බීලා අවශ්‍ය වතුර පුරවාගෙන ඒ කාන්තාර ගමනින් එතෙර වුණා. එදා නිරුදක කතරක වතුර බින්දුවක්වත් නැති අදහසින් මිනිස්සු නිරුදක කියපු කාන්තාරේ. ඒ මිනිස්සු වතුර හොයාගත්තා වීරිය තියෙන නිසා. හිතින් කඩා නොවැටිච්ච නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සම්බන්ධයෙන් ගාථාවක්. අකිලා සුනෝ වන්නපතේ කනන්තා උදංගනේ තත්ත පපං අවින්දුම් එවං මුනි විරිය බලූප පන්නෝ අකිලාසු වින්දේ හදයස්ස සන්තින් කුසීත නැති උදවිය නිරුදක කතරෙත්
පොළොව සාරා නොඅලස්ව ජලයේ ලබා සැපවත් විය. කුසීත නැති කම්මැලි නැති අය නිරුදක කතරකත් වතුර නැත කියා කියන කතරකත් පොළොව හාරලා නැති වතුර ගොඩට ගත්තේය. තේරුණාද ඒකේ අර්ථය? වතුර නෑ කියලා මිනිස්සු බැහැර කරපු කාන්තාරේ. ඔය කාන්තාරේ වතුර පොදක් හොයාගන්න නෑ. ඕක නිරුදක කියලා මිනිස්සු නම් කරලා තිබ්බ කාන්තාරේ. කම්මැලි නැති කුසීත නැති හිතේ හයිය තියෙන පුද්ගලයෝ එකතු වෙලා එබඳු කාන්තාරේතු වතුර පාදා ගත්තා. කම්මැලියානම් කරන්නේ මේක නිරුද්ධක කතර මේකේ කොහෙන්ද වතුර? ඕන් ඔහේ දන්න දෙවි කෙනෙක්ගේ නමක් සිහිපත් කරගෙන මැරිලා යන් කියලා නිදා ගන්නවා. එහෙම තමයි කම්මැලියාගේ ස්වභාවය. කම්මැලියාට දිවස පහළ වෙනවනේ. කම්මැලියාට පහළ වෙනවා කම්මැලියාගේ දිවස්. වැඩක් නේ ඕවා කරලා මේ කාලේ ගොඩ යන්න බෑ. අන්න කම්මැලියාට දිවස්. මේ කාල වකවානුවේ ඔය ගොවිතැන කරලා හරියන්නේ නෑ. මේ වැහි කාලේට ඌව කරන්න බෑ. කම්මැලියාගේ දිවස්. කම්මැලියාට පහළ වෙනවාද යම් දිවසක්. ඒ දිවස පහළ වෙන්නේම කම්මැලියාගේ විනාශය පිණිස. කලින්ම තීරණය කරලා ඉවරයි. ඕවා කරලා හරියන්නේ. මේ කාලේ ඕවා කරන්න පුළුවන් කමක් නැහැ. අහවල්ලුත් ඕවා කරන්න මහන්සි ගත්තා. අසාර්ථක වුණා. එහෙව් එකේ අපි කරාට හරියයිද? එහෙම නේද ගොඩාක් මිනිස්සු හිතන්නේ. ගොඩාක් මිනිස්සුන්ගේ මානසික මට්ටම තියෙන්නේ පිංගුතුනේ ඔතන. ඒ නිසා ගොඩාක් දෙනෙක් හිතන පිළිවෙලට ඔබත් හිතන්න උත්සාහවත් වෙන්න එපා. ඔබ හරි විදියට හිතන්න. අපි හැමෝම කරන දේ කළ යුතුනේ. අපි කළ යුත්තේ හරි දේ. ගොඩාක් දෙනෙක් කරන්නේ වැරදි දේ වෙන්න පුළුවන්. අපි හරි දේ කරන චුට්ට අතරට එකතු වෙමු. හොඳට හිතේ හයිය අරගන්න. හිතේ හයිය අරගෙන ලෞකික ජීවිතයේ දියුණුව පිණිසත් ලෝකෝත්තර ජීවිතයේ දියුණුව පිණිසත් උත්සාහවත් වෙන්න. උත්සාහවන්තයාමයි ජයග්‍රහණය කරා යන්නේ. යමෙක් උත්සාහ කරනවා නම් තමන්ට කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ කරන්න පුළුවන් කියලා හිතපු අයමයි මේ ලෝකේ පිංගුතුනේ බැබළුනේ. මේ සමාජය තුළ යම්තාක් බැබළුණු චරිතයක්ද අපිට ගොඩාක් බැබළුණු චරිතය කියලා ගත්තහම අපිට සාමාන්‍යයෙන් පින්වතුන්ලාට ප්‍රකට වෙන්නේ ලෞකික ජීවිතයේ දියුණු වෙච්ච චරිතනේ. අපි ගත්තොත් ව්‍යාපාරිකයෝ, නොයෙක් දක්ෂ ක්‍රීඩකයෝ, මේ වගේ අය ගැන අපිට අහන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. බලන්න ඒ හැම චරිතයකම ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි කොච්චර ප්‍රශ්න ආවත්, කොච්චර අභියෝග ආවත් ගුටි කකා කරලා, කොච්චර අපහසුතා ආවත් අපහසුතා මැඩගෙන කරලා. සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම ගිහිල්ලා හොඳට ධනෙ උපයමින් ඉද්දී හිඟන්නේ ගානට ආයෙ වැටෙනවා. හැබැයි ආයෙ නැගිටිනවා. මං මෙච්චර උඩට ඇවිල්ලත් මං වැටුණා කියලා කියන්නේ මං විනාශයි කියලා කල්පනා කරන්නේ. ආයෙ නැගිටිනවා. ආයෙම නැගිටිනවා. ජාතියක් විදිහට පින්වතුනි අපිට මේ අදහස ගන්න පුළුවන් නම් අපිට මේ අදහසට එන්න ගොඩාක් බාධායි. ගොඩාක් කාලයක් තිස්සේ අපේ රටේ තියෙන පක්ෂ දේශපාලනේ. එක පක්ෂයක් තවත් පක්ෂයක් පෙරලන්න හිතනවා මිසක් රටක් විදිහට නැගිටින්න හිතන්නේ නෑනේ. රටේ මිනිස්සයාට මොනවා වුණත් කමන්නේ තමන්ගේ පක්ෂය දිනවන්න ඕන කියලානේ හිතන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ. ඒ මානසික මට්ටමින් කොළ පාටින්, රතු පාටින්, නිල් පාටින් අපේ මිනිස්සු ලේසියෙන් ගොඩ එන්නේ. නමුත් අපිට පුළුවන් අපේ ජීවිතය සම්බන්ධයෙන් පෞද්ගලිකව අපි හයියක් හදාගන්න. ඒ හයිය හදාගෙන තමන්ගේ ජීවිතේ යමක් කරන්න ඕන කියන අදහසට එන්න. යමක් අකණ්ඩව කරනවා කියන හිතට එන්න.
තමන් සම්බන්ධයෙන් තියෙනවා නම් මම බැරි කෙනෙක්, මට මේ වගේ කටයුත්තක් කරන්න ශක්තියක් නැහැ වගේ අදහස්, ඒ අදහස් ඔක්කොම බැහැර කරන්න. තමන් කරන්න පුළුවන් කෙනෙක් කියන තැනට එන්න. එතන ඉඳලා තමයි අපේ ජීවිතේ දියුණුවක් සම්බන්ධයෙන් පියවරක් හරි තියන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ඒවං මුනි විරිය බලෝපපන්නෝ. ඔය වගේමයි කියනවා මේ ශාසනී මුනිවරුත් වීරිය බල පරාක්‍රමයෙන් යුක්ත මුනිවරු අලස නොවි දහමේ යෙදී ශාන්ත නිවනේ සුව විඳින්නේමය. ජීවිතයක් තුළ ලබන්න තියෙන ඉහළම ජයග්‍රහණය නිර්වාණ සුවය. නිර්වාණ සුවය කරා යන්නේ කැපවීමකින් බලයකින් යමක් කරන කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට මේ කාරණේ කියා දුන්නා. භික්ෂුව ඒ කාලේ කාන්තාරේ ඒ මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපවත් කළේ ඔබේ වීරිය. ඔබේ හිතේ තිබුණු හයිය. ඔබේ හිතේ හයිය නොතිබ්බා නම් භික්ෂුව එදා කොමල වෙනසී යනවා. ඒ හින්දා මේ ස්වාක්ඛාත වූ බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මොහොතේ භික්ෂුව ඔබ වීරිය කරන්න ඕනේ කිව්වා. ඒ භික්ෂුව මේක හොඳට හිතට ගත්ත පින්වතුනි. තමන් බැරි කෙනෙක් කියලා යම් අදහසක් තිබුණාද ඒ අදහස අත්හැරියා. හරියට මේ බිම වැතිල්ලා නිදාගෙන හිටපු අලස වූ ආජානීය අශ්වයෙක් හාම්පුතාගේ වචනයෙන් නැගිටිනවා. හාම්පුතා දෙන හයියෙන් නැගිටිනවා. හාම්පුතා ගහන වේවැල් පහරින් නැගිටිනවා. ආජානීය අශ්වයෙක් හැබැයි නැගිටින්නේ ඌ නිදාගෙන හිටියට නිදාන් හිටිය ආජානීය අශ්වයෙක්. ආජානීය අශ්වයාගේ ස්වභාවය තමයි ඔය ආජානීය කුලයේ අශ්වයා 100ක් එක්ක බරක් අදින්න එකට බැන්දොත්. ඒ කාලේ පින්වතුනි බර අදින්න ගත්ත සත්තු තලයේ අශ්වයා කියන්නේ එහෙම සතෙක්නේ. එතකොට සමහර ලොකු බරවල් අදින්න අශ්වයෝ 100 එකට යොදනවා. අශ්වයෝ 100 දෙනෙක්ගේ බලයෙන් තමයි මේ බර අදින්නේ. ආජානීය අශ්වයෝ නම් බැන්දේ ඒ ආජානීය අශ්වයාගේ හිතේ තියෙන මෙහෙම අදහසක් එනවා. මෙතන දැන් 100ක් ඉන්නවනේ. මේ 100න් අනිත් 99ම ඇද්දේ නැතත් මේ මගෙත් එක්ක බැඳලා ඉන්න 100න් 99 දෙනාම ඇද්දේ නැතත් මං මේ බර අදිනවා. අන්න ආජානීය අශ්වයාගේ ස්වභාවය. වල්ලස්සයෝ හිටියොත් කොහොමද හිතන්නේ? ඒක පිංගුතුලට හිතා ගන්න පුළුවන්. වල්ලස්සයා කල්පනා කරනවා මෙතන මේ 99ක් ඉන්නවනේ. මම මොකටද අදින්නේ? මං ඇද්දේ නැහැ කියලා ඕක මහා ලොකුට දැනෙනවද? අනිත් 99 ඇදපු දෙයින් මං අදින්නේ. අන්න වල් අස්පයෝ. වල්ලස්සයෝ යෙදුවොත් එහෙම වැඩේ සම්පූර්ණ අසාර්ථකයි. මොකද හැම එකම එහෙම හිතනවා. අන්තිමේට ආණ්ඩි 7 දිනාගේ කැඳ හැලිය වගේ. අසාර්ථකයි. හැබැයි ආජානීය අශ්වය යෙදුවොත් එහෙම හැම අශ්වයම හිතනවා අනිත් 99 දිනාම කරත් නැතත් මං මේ වැඩේ කරනවා. එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. එතන තමයි බැබලීම තියෙන්නේ. මේ හින්දා පින්වතුනි පින්වතුන්ලාගේ ජීවිතවලට අපි හැමදෙනාගේ ජීවිතවලට අභියෝග එනවා කියන එක අద్භූත විදිහට ගන්න එපා. ජීවිතවලට පින්වතුනි ප්‍රශ්න කරදර කංකටොළු ඒවා එනවා. Tamanට ආපුවම මේක බරට දැනෙනවා. නමුත් ඒ හැම වෙලාවකම හිතන්න ප්‍රශ්න එන්නේ මට විතරක් නෙමෙයි. අභියෝග එන්නේ මට විතරක් නෙමෙයි. අමනුස්ස ප්‍රශ්න කඩාපාත් වෙන්නේ මට විතරක් නෙමෙයි. කර්ම දෝෂ එන්නේ මට විතරක් නෙමෙයි. ලෙඩ වෙන්නේ මගේ කය විතරක් නෙමෙයි. ආන් එහෙම හිතන්න. මේ ලෝකේ ඉන්න හැම දෙනාට පොදුයි ඒවා. ඒ හින්දා මං මෙතනදී වැටෙන්නේ නැහැ කියලා හිතන්න. එහෙම ජීවිතයක් හදාගත්තොත් පින්වතුනි ඒ ජීවිතේ ඒ පුරුදු කරගන්න පුරුද්ද අපේ සාංශාරික ගමන සැපවත් වෙන්න බලපානවා. යම් අදහසක් හොඳට හිතේ තැම්පත් වුණොත් ඒක සංසාරයට බලපානවා. ඒ නිසා මේ ජීවිතේ සම්බන්ධයෙන් අද මේ ජාතක කතාවෙන් අපි ඇති කරගන්න ඕන ආදර්ශය ඕනෝක. අර භික්ෂුව ඒ ආදර්ශය අරගත්තා. නැගී හිටියා. මට බැහැ කියන අදහස සම්පූර්ණයෙන්ම අත්හැරියා. සතිපට්ඨානෙ මනවින් හිත පිහිටුව ගත්තා.
බෝධිපාක්ෂික ධර්ම ඊතා වේගින් දියුණු කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වුණා ඒ භික්ෂුව. බලන්න මම බැරියෙක් කියලා හිටියා නම් කොච්චර යහපතක් අහිමි වෙනවද? තමන්ගේ අභ්‍යන්තරයේ දක්ෂතාවය තිබිලා, තමන්ගේ අභ්‍යන්තරයේ පින තිබිලා, තමන්ම තමන්ට හිතුවිල්ලක් දාගෙන මට බෑ, මං නිකමෙක්, මං දුර්වලෙක්, මං බැරි තැනැත්තෙක් කියලා තමන්ම හිතට අදහසක් දාගෙන අපේ මිනිස්සුන්ගේ ඔළුවලට අදහස් දානවා බලෙන්. මේ කාලේ ග්‍රහය නීචයි, මේ කාලේ රාහු ලබලා, මේ කාලේ අපලයි, ඕක නෙවෙයි නැකත, උඹේ කේන්දර කොපියෙන් උඹ කාලකන්නියෙක්. එහෙම දාලා නෙමෙද? සමහර පවුල්වල දරුවෝ උපදිනකොට ඒ දරුවට කේන්දර කොපිය හදනවනේ. කේන්දර කොපියේ තියෙනවා මේ දරුවා නම් මොනවා කරත් හරියන්නේ මේකා කාලකන්නියෙක්. එතකොට පින්වතුනේ කේන්දරේ ඔළුවේ තියාගෙන ඉන්න පවුල්වල මිනිස්සු අර දරුවාට පුංචි කාලේ ඉඳලා වෙනස්කම් කරනවා. ඇයි මේ මිනිස්යන්ගේ ඔළුවේ තියෙන කේන්දරේ කොළ කෑල්ලක්. උපන්න වෙලාවට අනුව හදපු කොළ කෑල්ලක්. ඒක හිස් මුදුනේ තියාගෙන අර දරුවාට නොසලකා හරිනවා. ඇත්තට මේ දරුවාගේ ජීවිතේ කාලකන්ණි වෙලා යනවා. ඇයි හේතුව? ඒ දරුවාට කිසිම පැත්තකින් ශක්තියක් ලැබෙන්නේ නැහැ. විභාගයක් ලියන්න යනකොට දරුවන්ගේ පෑනේ ඉඳලා මතුරනවා. පෑනේ ඉඳලා මතුරලා අම්මලා තාත්තලා විශේෂයෙන් කියලා දෙන්නේ පුතේ පෑන මතුරලා තියෙන්නේ. පුතේ කවකටු පෙට්ටියක් මතුරලා තියෙන්නේ. පුතේ ඔයාගේ මකනෙත් මතුරලා තියෙන්නේ. ඔයා මේව අරගෙන ගිහිල්ලා විභාග කරන්න. ඔයාට දෙවියන්ගේ ආශිර්වාද තියෙනවා. දේවාලයේ දෙවියෝ ඔයාව බලාගෙන ඉන්නේ. අනේ අර කොල්ලා ගිහිල්ලා, ඒ දරුවා ගිහිල්ලා විභාගය ලියන්න ගන්නේ මොකද්ද? අදෘශ්‍යමාන හස්තයකින් තමන්ට ආශිර්වාද කරනවා කියලා අනවශ්‍ය එකක් ඔළුවේ තියාගෙන තමන් සම්බන්ධයෙන් හයියක් නැහැ. දරුවට අපි කියනවා නම් පුතේ ඔයා හොඳට පාඩම් කරන්න. පාඩම් කරපු දේවල් සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අදහසක් ඔළුවේ තියාගන්න. ඔයාට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ගුරුවරුන්ගෙන් අහලා ඒක පැහැදිලි කරගන්න. ඔයාට පුළුවන් මේක කරන්න. ඔයා හොඳට ඉගෙන ගන්නවා නම්, ඔයා හොඳට පාඩම් කරනවා නම්, ඔයාගේ වැඩ ඔයා ඒ වෙලාවට කරනවා නම් පුතේ ඔයාට පුළුවන් මේක කරන්න. අපි දරුවන්ට දෙන්න ඕනේ ඒ අදහස. එතකොට තමයි වීරියවන්ත දරුවෙක්, බෙලහීන නැති දරුවෙක් බිහි වෙන්නේ. එහෙනම් වින්වතුනි මේ අර්ථ හොඳට පැහැදිලි කරගන්න, තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන් ළඟ මේ කියාපු දොස් මොනවා හරි තියෙනවා නම් ඒ දොස් අයින් කරගන්න. අපි ඇයි මේ අර්ථ පහදලා දෙන්නේ? අපිට ඕන තරම් වැරදිලා තියෙන්න පුළුවන්. වැරදිච්ච තැන් හදා ගැනීම පිණිසයි දහම් අවවාද. ධර්මයෙන් අවවාදේ ලැබුණාට පස්සේ අපිට පුළුවන් වැරදිච්ච තැන් ටික හදාගන්න. හරි විදිහට කල්පනා කරන්න. කායික ක්‍රියාව වැරදිලා නම් කායික ක්‍රියාව හැදුවේකි. වාචික ක්‍රියාව වැරදිනා නම් වාචික ක්‍රියාව හැදුවේකි. හිතන ක්‍රමේ වැරදිනා නම් හිතන ක්‍රමේ හැදුවේකි. ඒ නිසා පින්වතුන්ලා හැම දිනාට මේ ධර්මය ශ්‍රවණය කරලා මේ ධර්මයේ ආශිර්වාද බලයෙන් තමන්ගේ ජීවිතවල යම් මේ දුර්වලතා ඇතනම් ඒ දුර්වලතා සියල්ල දුරු කරගෙන ලෞකිකවත් ලෝකෝත්තරවත් තමන්ගේ ජීවිතේ දියුණු කරගන්නට අවකාශ සැදෙත්වා. අපි හැම දිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්චි මේ දුර්ලභ මොහොතේ බුදුසසුනේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුනුත් අප රැස්කලා වූ පින අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්නා වූ ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු ධර්ම දානය කරන පින්වතුන්ලා ප්‍රධාන හැම දිනාට දෙවියන්ගේ සියලු ආශිර්වාදය නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා.
නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින්කම සිදු කරන පින්වත් වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයාගේ නමිනුත් සමුද්‍රා රත්නායක මහත්මියගේ නමිනුත් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් අපගේ ඥාතීන්ට නිතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. කුරුණෑගල පිලැස්සේ පදිංචි මේ වෙනකොට සිංගප්පූරුවේ සේවය නියුතු පින්වත් වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයාටත් සමුද්‍රා රත්නායක මහත්මියටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ අයගේ දරුවන් වන සදහම් උතුම් මන්ද්‍රී යන ඒ දරුවන් තිදෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. විශේෂයෙන් සදහම් මෙත්විදු දරුවාට මේ පිනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයම ලැබෙත්වා. දරුවෝ සියලු දෙනාට අධ්‍යාපන කටයුතු ආදී ජීවිතයේ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබෙත්වා. ඒ දූල පුතාලට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දරුවෝ විදිහට කල්යාණ මිත්‍ර ඇසුරේ සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ සුවසේම ගුණධම් දියුණු කරගෙන සුවසේම පින් රැස් කරගෙන මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. චතුරංග සහ සමුද්‍රා පින්වත් දෙපළගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. දහම් මඟට උදව් උපකාර කරන කල්යාණ මිත්‍ර සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන දේශකයන් වහන්සේලා සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවයම සැලසෙත්වා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සහ ලක්විරු ගුවන්විදුලියේ සේවයේ නියුතු සියලු දෙනාටත් මේ පිනේ ආශිර්වාදයේ සැලසෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වතුන්ලා විශේෂයෙන් සෙත් පතනවා කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය සැලසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් කුරුණෑගල පිලැස්සේ පදිංචි මේ වෙනකොට සිංගප්පූරුවේ සේවයේ නියුතු වෛද්‍ය චතුරංග රත්නායක මහත්මයාටත් සමුද්‍රා රත්නායක මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ විදේශගතව සිදු කරන සේවා කටයුතු රැකියා කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව සිදු කරගන්නට අවකාශ සැලසෙත්වා. ඒ සඳහා රත්නත්‍රයේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතයේ සිදු කරන සියලු කටයුතු සාර්ථක කරගෙන පින්වතුන්ලාට තමන්ගේ ජීවිතයේ සුවසේ ගත කරන්න අවකාශ සැදෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් පින් කරගෙන ධම්මග දියුණු කරගන්න අවකාශ සැදෙත්වා. ධර්ම දානය සිදු කරපු ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් සෑම සියලු දෙනාට ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.